පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ තථාගත බල පැහැදිලි කරන දේශනා මාලාවේ 4 වෙනි තථාගත බලය අපි අද දේශනාවේදී සාකච්ඡා කරමු. මේ 4 වෙනි තථාගත බලය පැහැදිලි කරන තැන සිංහනාද සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පුනච පරං සාරිපුත්ත තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසබං ඨානං පටිජානාති පරිසාසු සිංහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති. බුදුරජාණන් වහන්සේ මේ බල 10කට පත්වෙච්ච නිසා තථාගත බල 10ක් පිළිබඳව සිංහනාද සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒ තථාගත බල 10ටම පත් වෙලා තමයි භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ ලෝකේ උත්තරීතර තැන ශ්‍රේෂ්ඨත්වයේ ස්පර්ශ කළා. ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා. යම් බලං ආගම්ම තථාගතෝ ආසබං ඨානං පටිජානාති. මේ ආසභ කියන තැනට සියලු දෙනාටම වඩා උතුම් තැනට පැමිණියා කියලා සඳහන් කරන්නේ මේ බල 10 සම්පූර්ණ කරලා. මේ බල 10 සම්පූර්ණ කරපු අය භාග්‍යතුන් වහන්සේ හැර වෙන ලෝකෙ පහළ වුණෙත් නෑ, පහළ වෙන්නෙත් නෑ. වෙනවනම් තවත් බුදු කෙනෙක් විතරයි. වෙන සාමාන්‍ය කෙනෙකුට එතෙන්ට එන්න කොහොමවත්ම පුළුවන්කමක් නෑ. එමනම් මේ 4 වෙනි තථාගත බලය මොකක්ද කියන කාරණාව අනේක ධාතු නානා ධාතු පිළිබඳව දන්නා නුවණ තමයි 4 වෙනි තථාගත බලය. අනේක ධාතු නානා ධාතු නොඑක් ආකාරයේ මේ ධාතුන් පිළිබඳව තියෙන අවබෝධය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මේ තථාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝකේ ඇත්ත ඇති හැටියටම දන්නවා කියලා. මේ විවිධාකාර ධාතුන්ගේ ඇත්ත ස්වභාවය ඒ පවතින ආකාරයෙන්ම මනාව දන්න බව සඳහන් කරනවා. එහෙනම් මේ නානා ධාතු පිළිබඳව දන්නා නුවණ සඳහන් කරනවා පින්නතුනි තව කෙනෙක් සම්පූර්ණයෙන්ම කවදාවත් දන්නේ නැහැ. නානා ධාතු පිළිබඳව අවබෝධය තව කෙනෙකුට කවදාවත් සම්පූර්ණයෙන්ම ලබන්න බෑ. යම් යම් මහරහතන් වහන්සේලා යම් ප්‍රමාණයකින් ලැබුවා. නමුත් සම්පූර්ණයෙන්ම ලැබුවේ නැහැ. භාග්‍යතුන් වහන්සේට විතරයි ඒ ධාතු පිළිබඳව ඒ සැබෑම අවබෝධය තිබුණේ. ඒ නිසාම සඳහන් කරනවා අන් අය කොයිතරම් ප්‍රමාණයක් ලැබුවද භාග්‍යවතුන් වහන්සේ දන්නා ප්‍රමාණය කොච්චරද කියලා. ඇත්ත ඇති හැටියටම ਸਰව ප්‍රකාරයෙන්ම දන්නවා කියන කාරණාවයි මේ 4 වෙනි තථාගත බලය. අපි උදාහරණයක් හැටියට සඳහන් කළොත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියට අපේ ශාසනය කටයුතු කරපු මහා පන්තක ස්වාමින් වහන්සේ 80 මහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙක්. ඒ කියන්නේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ 80 මහා ශ්‍රාවකෙක් වෙන්න. මහා කල්ප ලක්ෂයක් පෙරම් පිරුව කියලා කියහම ඒක මොනතරම් කාලයක් උන්වහන්සේ ගුණම සම්පූර්ණ කළාද? සිල්ම සම්පූර්ණ කළාද? තමන් වහන්සේ පැවිදි බිමට ඇතුල් වෙලා කාලෙකින් තමන් වහන්සේ භුක්ති විඳින නිවන් රසය තමන්ගේ මල්ලිටත් ලබලා දෙන්න ඕනේ. සහෝදරයටත් ලබලා දෙන්න ඕනේ. එහෙම හිතලා උන්වහන්සේ මල්ලිව පැවිදි කරා. චුල්ලපන්තක. චුල්ලපන්තකයන් වහන්සේ පැවිදි කරලා උන්වහන්සේට දහම් කරුණ ඉගෙනුවා. ඒ කරුණ උගන්වනකොට උන්වහන්සේට 4 පද ගාථාවක් පාඩම් කරන්න දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියවෙන 4 පද ගාථාවක්. පදුමං යථා කෝක නදං සුගන්ධං
පාතෝසියා පුල්ල මවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්න මාදිච්ච මිවන් තලික්කේ. මේ ගාථාව තමයි පාඩම් කරන්න දුන්නේ. මෙන් කියවෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ. අංගීරසයි. ඒ අංගීරසයි කියලා කියන්නේ රත්තරන් පාටින් දිලිසෙන නිසා අංගීරසං. එතකොට පදුමන් යථා කෝක නදන් සුගන්ධං. කොයි වගේද බුදුරජාණන් වහන්සේ මේ නෙළුමක් කෝක නද කියලා කියන්නේ පිපිච්ච නෙළුම් මලට නමක්. අපි විසින් බලෙන් පුබුදවපු මල නෙමෙයි. ස්වාභාවිකවම සූර්යා ලෝකයේත් සමග පිපෙන නෙළුමට කියන නමක් තමයි කෝක නද. මේ මල කොයිතරම් සුවඳද? පුබුදවන මලට වඩා ස්වාභාවික මලේ සුවඳ වැඩි. ස්වභාවයෙන් පිපෙනකොට. එතකොට ඒ සුවඳ මල් පෙති විහිදෙනවත් සමගම ඒ සුවඳ පරිසරයට මුහු වෙනවා. නමුත් මේ සඳහන් කරපු ගාථාව මේ ගාථාව එතනදී සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ හරියට පිපිච්ච මලක්. නමුත් තවම සුවඳ විදා හැරලා නැහැ. තවම පියුම් ගැබ ඇතුළෙමයි සුවඳ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ සුවඳයි. මේ ගාථාව තමයි පාඩම් කරන්න දෙන්නේ. නමුත් උන්වහන්සේට මේ ගාථාව කොතරම් පාඩම් කළත් පාඩම් නැහැ. 4 මාසයක් ගෙවුණා. 4 මාසයක් ගෙවිච්ච තැන එක පදයක්වත් මතක හිටින්නේ නැහැ. මේ පදේ පාඩම් කරලා දෙවෙනි පදේ කියවලා කල්පනා කරනකොට පළවෙනි එක මතක නැහැ. 4 මාසයක් ගෙවෙනකොටත් ගාථාව පාඩම් නැති නිසා මහා පන්තික ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ගෙදර යන්න කිව්වා. ඒ නිසා උන්වහන්සේ හැඬු මුසු දුක් මුසු මුහුණින් ගෙදර යන්න පිටත් වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ බව දන්නවා. මහා කරුණා සමාපත්තියෙන් දැක්කා චුල්ලපන්තක අද ගෙදර යනවා කියලා. එහෙම දැකලා පෙරමගට වැඩලා උන්වහන්සේ මුණ ගැහිලා එක් කරගෙන ගියා. මේ ශාසනයේ කාටවත් එහෙම යන්න කියන්න බෑ. කෙනෙක් පිට කරන්න පුළුවන් අයිතිය භාග්‍යතුන් වහන්සේට විතරයි තිබුණේ ශාසනයේ. ඒ නිසා කාටවත් යන්න කියන්න බෑ කියලා එක ගියා. එක්ක ගිහිල්ලා උන්වහන්සේට කමටහනක් ලැබලා දුන්නා. අපි දන්නවා සුදුරිදි කැල්ලක් දීලා ඒක පිරිමදින්න කියලා සඳහන් කළා රජෝ හරණං. ඊටාම කෙටි වෙලාවකදී උන්වහන්සේ මනාව ඥානය පහළ කරගත්තා. එක උදේවරුවකදී බුදුරජාණන් වහන්සේ මුළු ත්‍රිපිටකයම ඉගෙනුවා. 4 මාසයක් තිස්සේ 4 පද ගාථාවේ එක පදයක්වත් උගන්වන්න මහා පන්තක මහරහතන් වහන්සේට බැරි වුණා. බුදුරජාණන් වහන්සේ එක උදේවරුවක උන්වහන්සේට ත්‍රිපිටකයම ඉගෙනුවා. ජීවක වෛද්‍යාචාර්යතුමාගේ ගෙදර එදා දානයක් තිබුණා. 500ක් රහතන් වහන්සේලාට. දානශාලාවේ 499ක් වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දානෙ පිළිගන්නේ නැහැ. විහාරේ තව භික්ෂූන් ඉන්නවනම්. ඒ නිසා සඳහන් කළා විහාරේ තව භික්ෂූන් නැති බලන්න. රහතන් වහන්සේලා සඳහන් කළා නෑ ස්වාමීනි සියලු දෙනා වැඩියා. අනික් අයගේ කල්පනාව චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ගෙදර ගියා කියලානේ. නෑ බලලා එන්න. බලලා අපු කෙනා කියනවා නැහැ ස්වාමීනි. එක්කෙනෙක් නෙමෙයි 10 ගාණක් ඉන්නවා. ඒ 10 ගණනක් දෙනාගෙන් චුල්ලපන්තකට එන්න කියන්නේ. නැවත ගිහිල්ලා මතක් කළා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අමතනවා කියලා. අර සියලුම දෙනා මමයි චුල්ලපන්තක කී කියා ඉස්සරහට එනවා. නැවත ගිහිල්ලා කිව්වා ස්වාමීනි 10 ගණනක් දෙනා සියලු දෙනාම චුල්ලපන්තක කියනවා. ඒ වෙලාවේ සඳහන් කළා ඉස්සරලාම හම්බ වෙන ස්වාමීන් වහන්සේගේ සිවුරු පොටින් අල්ලගන්න කියලා. උන්වහන්සේගේ සිවුරු පොටින් අල්ල ගන්නකොටම අනිත් සියලුම රූප අතුරුදහන් වුණා. එතකොට කවුද මේ ඉඳලා තියෙන්නේ? චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ විසින් මැව් රූප. උන්වහන්සේට ලැබුණ අග්‍රස්ථානය මොකක්ද? මනෝමය රූප මවන්නන් අතර අගතනතුරු උන්වහන්සේට ලැබුණේ. වැඩම වගෙන ඇවිල්ලා වාඩි කළා. දානේ වැළඳුවා. දානෙන් පස්සේ කරන ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට පැවරුවා. උන්වහන්සේ මේ ධර්ම දේශනාව මුළු ත්‍රිපිටකයම අලලා දේශනා කළා කියලා
සඳහන් වෙනවා අනික් සියලු දෙනා වහන්සේලා පුදුමයට පත් කරවමින්. එතකොට 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත්වෙච්ච තමන්ගේම සහෝදර මහා පන්තක ස්වාමින් වහන්සේට දැනගන්න බැරි වුණා චුල්ලපන්තක ස්වාමින් වහන්සේ රහත් වෙන්නේ මොන ක්‍රමෙන්ද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේට ඒ අවබෝධ ඥානය ලබා දෙන්න පුළුවන් කොයි ක්‍රමෙන්ද කියලා. ආන් ඒකයි සඳහන් කළේ වෙනත් කිසිම රහතන් වහන්සේ නමකටවත් නැති පුදුමාකාර ඥානයක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. ආන් ඒ ඥානය තමයි මෙන්න මේ හතරවෙනි තථාගත බලයේ හැටියට නානා ධාතු නානා ලෝක පිළිබඳව දන්නා නුවණ හැටියට පැහැදිලි කළේ. එක උදාහරණයක් වී අපි මේ සාකච්ඡා කළේ. ඊළඟට සඳහන් කරනවා කිසි කෙනෙකුට හිතාගන්න බැරි වුණ පුදුමාකාර ඥාන ශක්තියක් භාග්‍යතුන් වහන්සේගේ ඒ ඥානය. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විවිධාකාර විදිහට කරුණු කාරණා විමසුවොත් ඒ ඕනෑම කාරණාවකට භාග්‍යතුන් වහන්සේ හරියටම පිළිතුරු දුන්නා. කවදාවත් භාග්‍යතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට කාටවත් අඩුවෙන් පිළිතුරු හම්බුනේ නැහැ, උත්තර හම්බුන්නේ නැහැ. ਸਰව ප්‍රකාරයෙන් මේ පුජ්‍යලයා බලාපොරොත්තු වෙන උත්තරය ඒ ආකාරයෙන්ම භාග්‍යතුන් වහන්සේ ඔහුට ලබලා දුන්නා. ආන් ඒ හැකියාව තියෙන නිසා නානා ධාතු පිළිබඳව භාග්‍යතුන් වහන්සේට දැනුම තිබිච්ච නිසා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවනම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වී ඇටි පෙන්නනවා. වී ඇටයක් පෙන්නලා කියන ස්වාමීනි මෙන්න මේ වී ඇටි. මේ වී ඇටේ මගේ කුඹුරේ හිටෙව්වොත් මේ වී ඇටෙන් මට කොච්චර ආදායමක් ලැබෙයිද? හරියටම දේශනා කරනවා ඒ වී ඇටෙන් ලැබෙන වී ඇට ගාන ආදායම. වෙනත් කුඹුරක හිටෙව්වොත් මගේ කුඹුරේ හිටෙව්වට වඩා වැඩි අස්වැන්නක්ද ලැබෙන්නේ අඩු අස්වැන්නක්ද කියලා වෙනත් කුඹුරක හිටෙව්වොත් ඒ කාරණාවත් භාග්‍යතුන් වහන්සේ හරියටම පැහැදිලි කළා. ආන් ඒ නිසා නානා ධාතු දන්නා නුවණක්. ඊළඟට යම් අඹ ඇටයක් පෙන්නලා ඇහුවොත් එහෙම නැත්නම් වෙනත් ධාන්‍ය ඇටයක් පෙන්නලා ඇහුවොත් මේ අඹ ඇටේ හිටවලා පැලවුණාට පස්සේ මේ අඹ ඇටෙන් ගහ පවතින තුරු ලැබෙන ගෙඩි ගාන කොච්චරද? අඹ ගහ ඇති වෙලා මැරෙනකන් අඹ ගහේ හැදෙන ගෙඩි ගානත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි ගෙඩි වල පාටත් දේශනා කරනවා. තාම මේ අඹ ඇටේ පෙන්වන්නේ. පාට විතරක් නෙමෙයි ඒ අඹ ගෙඩි කොච්චර රසද කියන එකත් දේශනා කරනවා. මේ කාරණාව දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් පුදුමාකාර හැකියාවක් තිබුණා. ඒ වගේම යම් යම් පුජ්‍යලයාගේ ඒ හැකියාවන් නොඑක කාර්යයෙන් ප්‍රකාශ කරන්න භාග්‍යතුන් වහන්සේට හැකියාව තිබුණා කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ නොඑක ධාතු පිළිබඳව මනා දැනුමක් තිබුණ නිසා තමයි මනාව දන්නවා කියලා සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ මනාව දන්නවා. මනාවම පිහිටියා කියන කාරණාව සඳහන් කළේ ඒ දැනුමේ හරියටම අවබෝධ ඥානය ඇති කරගත්ත නිසා. යම් පුජ්‍යලයක එහෙම නැත්නම් අපි සඳහන් කරමු යම් ගහක්. යම් ගහක පොත්ත රළුයි. ඇයි ඒ ගහේ පොත්ත රළු උනේ? යම් ගහක පොත්ත සියුම්. ඇයි ඒ ගහේ පොත්ත සියුම් වුනේ? යම් ගහක ඒ ගහක් පවතින කාලේ හැමදාම මල් තියෙනවා. ඇයි ඒ ගහේ හැමදාම මල් තියෙන්නේ? සමහර ගස්වල කාලයකට විතරයි මල් හැදෙන්නේ. ඇයි කාලයකට විතරක් මල් හැදෙන්නේ? සමහර ගස්වල අවුරුද්ද පුරාම ගෙඩි තියෙනවා. ඇයි අවුරුද්ද පුරාම ගෙඩි තියෙන්නේ? ඇයි සමහර ගස්වල අවුරුද්දකට දෙපාරක් අවුරුද්දකට එකපාරක් විතරක් පළ දරන්නේ? ඒ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා. සමහර ගහක ඇයි එළය ගහ ඇතුලේ තියෙන්නේ? නැත්නම් අරටුව එළයට ඇතුලේ තියෙන්නේ ඇයි? සමහර ගස්වල අරටුව එළියේ තියෙන්නේ ඇයි? එළය ඇතුලේ තියෙනවා අරටුව එළියේ තියෙනවා. සමහර ගස්වල අරටුව ඇතුලේ තියෙනවා එළය පිටින් තියෙනවා. සමහර ගස්වල එළය ඇතුලෙන් තියෙනවා අරටුව පිටින් තියෙනවා. පොල් ගස් පුවක් ගස් වගේ දේවල් වල අපි ප්‍රයෝජනෙට ගන්න කොටස තියෙන එළියේ. නමුත් අනිත් ගස්වල හුඟක් ගස්වල ශක්තිමත් කොටස තියෙන්නේ එළයට ඇතුලේ. මෙහෙම උනේ ඇයි?
එහෙම වෙන්නේ ඇයි කියන කාරණාව යම් කෙනෙක් ඇහුවොත් භාග්‍යතුන් වහන්සේ අන්න ඒ කාරණාව හරියටම ප්‍රකාශ කරනවා. ඒ සඳහා හේතු වෙච්ච ඒ ධාතුන්ගෙන් වෙච්ච විපර්යාසය, ඒ ධාතුන්ගෙන් වෙච්ච විවිධත්වය හරියටම පැහැදිලි කරන්න භාග්‍යතුන් වහන්සේට මනා වූ හැකියාවක් තිබුණා. අන්න ඒ හැකියාව තිබුණ නිසා බුදුරජාණන් වහන්සේට නානා ධාතු පිළිබඳව දන්නා නුවණක් තිබුණ කියලා පැහැදිලි කරනවා. හතරවෙනි තථාගත බලය. පස්වෙනි තථාගත බලය. පස්වෙනි තථාගත බලය සඳහන් කරනවා නැවත සාරිපුත්ත තථාගතයන් වහන්සේ නානාදී මුක්ති කතා. මොකද මේ නානාදී මුක්ති කතා කියලා සඳහන් කරන්නේ? සත්වයන් පිළිබඳව අදිමුක්ති දැනගන්නා නුවණක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. අදිමුක්ති දැනගන්නා නුවණ සඳහන් කරනවා සමහර සත්වයෝ තමන්ට තියෙන ප්‍රමාණයවත් දන්නේ නැහැ කියලා. තමන්ගේ ප්‍රමාණය නැත්නම් සමහර සත්වයෝ තමන්ගේ ප්‍රමාණය කොයි ආකාරයද කියනවත් තමන්ගේ දැනුමේ ප්‍රමාණය තමන්ගේ අවබෝධ ඥානීය ප්‍රමාණය එමුකවත් සමහර සත්වයෝ දන්නේ නැහැ. නමුත් ඒ සත්වයාගේ ඒ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. ඒ කියන්නේ අපිට වඩා අපි ගැන හොඳටම දන්නේ බුදුරජාණන් වහන්සේ. අපි ගැන අපිවත් දන්නේ නැහැ. අන්න ඒ නිසායි සඳහන් කළේ උදාහරණයක් සඳහන් කළොත් අඟුලිමාලයන් වහන්සේ. උන්වහන්සේ දැනගෙන හිටියේ නෑනේ උන්වහන්සේට රහත් වෙන්න පුළුවන් කියලා. උන්වහන්සේ දැනගෙන හිටියේ නෑනේ උන්වහන්සේගේ නමින් මහා කල්පයක් බලපවතින පිරිතක් දේශනා වෙයි කියලා. මහා කල්පයක් බලපවතින පිරිතක්. අඟුලිමාල කියලා පිරිතක් තියෙනවා. මේ අඟුලිමාල පිරිත කොයිතරම් බලවත්ද? අපි හිතුවේ නැති වුණාට බුද්ධාන්තරේ නිමා වේ තව වසර දහස් ගණනකින්. නමුත් අඟුලිමාල පිරිතේ බල නිමා වෙන්නේ නැහැ. මහා කල්පයේ පවතින තුරු මේ අඟුලිමාල පිරිත බලවත්. එහෙම බලවත් පිරිත් කීපයක් තියෙනවා. අඟුලිමාල පිරිත, රතන සූත්‍රය, වැසි පිරිත මේ වගේ පිරිත් කීපයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මහා කල්පයේ පුරාවට බල පිහිටන පිරිත් හැටියට මෝර පිරිත වගේ පිරිත්. නමුත් අඟුලිමාලයන් වහන්සේ දැනගෙන හිටියේ නෑ තමන් ගැන. නමුත් භාග්‍යතුන් වහන්සේ දැනගෙන තමයි උන්වහන්සේ හොයාගෙන වැඩියේ. මාගන්ධිය බමුණ දැනගෙන හිටියේ නෑ මේ ජීවිතෙන් මඟඵල ලබන්න මට පුළුවන් කියලා. භාග්‍යතුන් වහන්සේ තමයි ඒ බව දැනගෙන හොයාගෙන ගිහිල්ලා ඒ අවස්ථාව උදා කරලා දුන්නේ. සෝපාක කියන දරුවා කවදාවත් දැනගෙන හිටියේ නෑ මේ ශාසනය මට රහත් වෙන්න පුළුවන් වෙයි කියලා. සුනීත කියන කසල සෝදකයා කවදාවත් දැනගෙන හිටියේ නෑ මට දෙවියන්ගෙන් බඹුන්ගෙන් වැඳුම් ලබන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ අයට ඒ తත්වය උදා කරලා දුන්නා. එහෙනම් නානා නොයෙක් ආකාරයේ පුජ්‍යලයන්ගේ මේ නානාදි මුක්ති භාග්‍යතුන් වහන්සේට දැන ගැනීමේ හැකියාව තිබුණා. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ නොයෙක් පුජ්‍යලයන්ගේ හොඳ වගේම නැත්නම් ඒ පුජ්‍යලයාගේ පිට වගේම ඇතුළාන්තයක් දැනගෙන හිටියා. නමුත් තව කෙනෙකුට අපේ ඇතුළාන්තය දකින්න බෑ. පිටපැත්තෙන් දැකලා හැසිරීම දැකලා කතා බහ දැකලා කෙනෙක් තීරණය කරන බොහොම හොඳයි කියලා. එහෙම තීරණය කරන්නේ අපි විතරයි. බුදුරජාණන් වහන්සේ තීරණය කරන්නේ නැහැ එහෙම. භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ පුද්ගලයාව දකිනවා. ඇතුළාන්තය දකිනවා. එහෙම ඇතුළාන්තය දැකලා අවබෝධ කරලා ඒ පුද්ගලයාට යමක් කරන්න පුළුවන් ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේ දන්නවා. මේ ජීවිතෙන් සසරෙන් එතර යන්න බැරිද පුළුවන්ද කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. මේ වගේ පුදුමාකාර නුවණක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. අන්න ඒ නිසා පින්නතුනි අදිමුක්ති කියලා සඳහන් කළේ හිත යට තියෙන දේවල් දැනගන්න පුළුවන්කම. තමන්ගේ හිතේ යටපත් වෙලා තියෙන දේවල් තමන්ටවත් කවදාවත් මතුවෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය නම් මතු කරන්න පුළුවන්. ඒක දන්නේ භාග්‍යතුන් වහන්සේ. අවශ්‍ය නම් මතු කරන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය තැන හොයලා භාග්‍යතුන් වහන්සේ හරියට මේකට ප්‍රතිකාර කළා හා සමානයි. අති දක්ෂ වෛද්‍යවරයෙක්. අපි වෙලාවක භාග්‍යතුන් වහන්සේ එහෙම හඳුන්වනවනේ. සත් හට වන බව දුකට වේදාන. සත්‍යයේ භව දුකට
හරියටම වැදකම් කරපු කෙනා භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා හැම තැනම පුජ්‍යලයාගේ ස්වභාවය මනාව අවබෝධ කළා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ අදිමුක්තිය කියන කාරණාව තවත් තමන් කවුද කියන කාරණාව තමන්වත් නොදන්නවා වුණාට ඒ කාරණාව හරියටම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා තිබ්බ නිසා මේ අදිමුක්ති කියන කාරණාවෙන් සඳහන් කළා. තමන් කවදාවත් හිතලවත් තිබුණේ නැති තැනකට තමන්ට යන්න පුළුවන් හැකියාව තියෙන බව භාග්‍යතුන් වහන්සේ දැකලා තිබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ පුද්ගලයාව දැක්ක ගමන්ම ඒ සේරම දකිනවා. අපිට නම් පුද්ගලයෙක් තේරුම් ගන්න සෑහෙන කාලයක් ඒ පුද්ගලයා ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරලා අධ්‍යයනය කරලා තමයි තේරුම් ගන්න ඕනේ. අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරලවත් සමහර අය තේරුම් ගන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ යම් පුද්ගලයෙකුගේ ප්‍රථම දර්ශනයෙන්ම ඒ පුද්ගලයා පිළිබඳව සියල්ලම තීරණය කරන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් තිබුණ අන්න එකට කියනවා මේ අදිමුක්ති. පුද්ගලයා අවබෝධ කිරීමේ හැකියාව. ඊළඟ සඳහන් කරනවා ඕනෑම කෙනෙකුට හරියටම භාග්‍යතුන් වහන්සේ කමඨහන දුන්නේ නිසා කියලා. කමඨහන් වඩන්න බැරි නම් භාග්‍යතුන් වහන්සේ කවදාවත් කමඨහන් දුන්නේ නැහැ. දියුණු වෙන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ කවදාවත් ඒ කමඨහන ඒ පුජ්‍යලයට දුන්නේ නැහැ. මේ දේශනා මාලාව ආරම්භ කරනකොටම අපි සඳහන් කළා මහා සිංහනාද සූත්‍රය ආරම්භ කරන්න හේතුුනේ ඇයි කියලා. සුනක්කත්ත කියන ලිච්ඡවි පුත්‍රයා පැවිදි බවට පත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායකයා හැටියට හිටිය කාලයක්. බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ඉල්ලගෙන දිවස වැඩුවා. දිවස දියුණු කරලා දෙවියන් දිහා බලමින් දිව්‍ය ලෝක දිහා බලමින් කල්පනා කළා මට දිව්‍ය සෝත වඩන්න ඕනේ කියලා. දෙවියෝ පේනවා දෙවියෝ කතා කරන දේවල් ඇහෙන්නේ නැහැ. ඒක ඇහෙන්න නම් දිබ්බ සෝත වඩන්න ඕනේ. ඒ නිසා දිබ්බ සෝත වඩන්න කමඨහන් ඉල්ලුවා භාග්‍යතුන් වහන්සේ කමඨහන් දුන්නේ නැහැ. සුනක්කත් භික්ෂුවට දිබ්බ සෝත වඩන්න බැරි බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් ඒ භික්ෂුව කල්පනා කළේ මමත් රාජවංශයේ උන්වහන්සේත් රාජවංශයේ උන්වහන්සේටත් දිවස් තියෙනවා මටත් දිවස තියෙනවා. මම දිබ්බ සෝතත් වැඩුවොත් උන්වහන්සේ මායි සමාන වෙන නිසා මට දිබ්බ සෝත වඩන්න කමටහන් දුන්නේ නැහැ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඒ වාගේ පටු විදිහට තමයි දැකලා තිබුණේ. ඒ නිසා ගිහි වෙලා බුදුරජාණන් වහන්සේට බැන බැන ඇවිද්ද කියලා සඳහන් වෙනවා. නමුත් දිවස වඩන්න කමටහන් දුන්නේ නැත්තේ දිබ්බ සෝත වඩන්න කමටහන් දුන්නේ නැත්තේ දිබ්බ සෝත උන්වහන්සේට වඩන්න බැරි හින්දා. ඒ නිසා කෙනෙකුට කමටහන් දෙනකොට භාග්‍යතුන් වහන්සේ ඒ පුජ්‍යලයාට ගැළපෙන කමටහන හරියටම දුන්න නිසා ඊටාම ඉක්මනින් සමහර අය කමටහන වඩලා මාර්ගඵල වලටපත් වෙනවා. ඒ නිසා පුජ්‍යලයාට ගැළපෙන කමටහනයි දැකලා දුන්නේ. අද එහෙම කමටහන් අපිට දෙන්න බැරි නිසා අපේ తত্ত্বය අපේ තරම හරියටම දන්නේ නැති නිසා අපිට අඳුරේ යත ගන්නවා වගේ දෙයක් කරන්න සිද්ධ වුණා. එහෙම පෙනුමක් බැලුමක් එහෙම අවබෝධයක් නැති නිසා. අපේ හැකියාව මේ ජීවිතෙම එතෙන්ට යන්න ඇති. නමුත් ඒක දන්න කෙනෙක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒක හරියටම දැක්කා. ඊළඟට සඳහන් කරනවා මේ ඇතැම් තීර්ථකයන් බුදුරජාණන් වහන්සේ ළඟට පැවිදි වෙන්න ඇවිල්ලා පැවිද්ද ඉල්ලහම භාග්‍යතුන් වහන්සේ ඒ කටියට පැවිද්ද දුන්නේ නැහැ. අන්නේ තීර්ථකයෝ ඇවිල්ලා බණ අහලා සතුටු වෙලා පැහැදිලා ස්වාමීනි මම පැවිදි කරන්න. පැවිදි කරන්න කියලා ඉල්ලීම කළාට පැවිද්ද දුන්නේ නැහැ. නැහැ. ඔබ ඔය ඉන්න විදිහටම ඉන්න. මා කෙරෙහි ශ්‍රද්ධා සිත පිහිටවා ගන්න. ඔය ඉන්න විදිහටම ඉන්න මා කෙරෙහි ශ්‍රද්ධා සිත පිහිටවා ගන්න. විශාල කාරණාවක් එලි කරනවා මේ ප්‍රකාශය. ඇයි පැවිද්ද දුන්නේ නැත්තේ? එයාට හරියටම මේ පැවිද්ද කරන්න බැයි. ඒ කරන්න බැරි බව දන්න නිසා තමයි පැවිද්ද දුන්නේ නැත්තේ. නමුත් පැවිදි නුනට ශ්‍රද්ධාව පිහිටවා ගන්න පුළුවන් මං කියන්නේ. ශ්‍රද්ධා සිතින් ඉන්න කියලා සඳහන් කළේ මා පිළිබඳව ශ්‍රද්ධාව පිහිටවා ගත්ත පමණින් සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන් බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඔහු සසරින් සතර අපායෙන් නිදහස් කරනවා. නමුත් පැවිද්ද දුන්නේ නැහැ. පැවිද්ද වඩන්න බෑ. දියුණු කරන්න බෑ. ශ්‍රද්ධාවෙන් හිටියාම සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් බුදුන් සරණ යන්න පුළුවන් වෙන්නේ ඒ කාරණාව නිසානේ. නැත්නම් කවදාවත් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න
ශ්‍රද්ධාව නැති කෙනාට භාග්‍යතුන් වහන්සේ සරණ යන්න බෑ. ශ්‍රද්ධාව නැති කෙනාට කවදාවත් සිල් රකින්නත් බෑ. ශ්‍රද්ධාව තියෙන කෙනා කවදාවත් සිල් කඩන්නෙත් නෑ. ඉතින් මේ එක ප්‍රකාශයක් තුළ අපිට අපි ගැන කොච්චර දේවල් හිතන්න තියෙනවද? ඇයි මට සිල් රකින්න බැරි? ඇයි මට හැමදාම පන්සිල් ආරක්ෂා කරන්න බැරි? ඇයි මට හිතු වෙලාවට ඒක කඩන්න කෛරාටික සිතක් මා තුළ ඇති වෙන්නේ? ශ්‍රද්ධාව, මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවය මා තුළ මදි නිසා, මා තුළ නැති නිසා. එහෙනම් මේ අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මා පිළිබඳව පිහිටවාගත් ශ්‍රද්ධා සිතම ඔබට ප්‍රමාණවත් කියලා දේශනා කළේ ඒ ශ්‍රද්ධා සිතින් ඒ පුජ්‍යලයා සිල් කඩන්නේ නැහැ කවදාවත්. ඒ සිල් මත ඉන්නේ. එහෙනම් අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නෙවෙයි අපිට ඒ ශ්‍රද්ධා සිතවත් භාග්‍යතුන් වහන්සේ කියන වචනේ පිළිබඳව පිහිටවන්න, ඒ උත්තමයන් වහන්සේ පිළිබඳව පිහිටවන්න අපිට තවත් කොච්චර ජීවිතේ ප්‍රගුණ කරවන්න වෙයිද කියන කාරණාව අපිට ආපහු හිතන්න කරුණු ඉතුරු වෙනවා එතකොට. එහෙනම් මේ ශ්‍රද්ධාව කියන කාරණාව සිල් රකින්නත් වටිනවා, භාවනාව දියුණු කරගන්නත් වටිනවා, ඒ සියල්ලටම කලින් බුදුන් සරණ යන්නත් වටිනවා. ඒ කියන්නේ බෞද්ධයෙක් වෙන්නත් ඒ ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාව නැතින කවදාවත් බෞද්ධයෙක් වෙන්න බෑ. මොකද ශ්‍රද්ධාව නැත්නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක පහළ වෙන්න පටන් ගන්නවා. සැක පහළ වෙනවා නම් බුදුන් සරණ යන්න බෑ. ධර්මයේ පිළිබඳව සැක පහළ වෙනවා නම් දහම් සරණ යන්න බෑ. ආර්ය මහා සංඝයා පිළිබඳව සැක පහළ වෙනවා නම් කවදාවත් සංඝුන් සරණ යන්න පුළුවන් කමක් නැහැ. විතිකිච්ඡා කියලා නීවරණ ධර්මයන්ගේ සඳහන් කළේ මේකට. ඒ විතිකිච්ඡා කියලා කිව්වේ සැකය. ඒ කියන්නේ අපි තුල එදිනෙදා ඇති වෙන සැකය නෙමෙයි, බුද්ධ ආදී අටතැන පිළිබඳව ඇති වෙන සැකය ගැනයි විතිකිච්ඡාව නමින් හඳුන්වලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කරුණු කාරණා සියල්ල අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ භාග්‍යතුන් වහන්සේ අපි පිළිබඳව අපිට වඩා හොඳට දැකලා තිබෙන නිසා, අපිට වඩා හොඳට අවබෝධ කරලා තිබුණ නිසා, ආන් එහෙම ශ්‍රද්ධාව සිත භාග්‍යතුන් වහන්සේ පිළිබඳව පහදවාගත් පුජ්‍යලයා සදහටම සතර අපායෙන් නිදහස් වෙන බව මහා සමය සූත්‍රයේ දේශනා කරන තැනදී එක බ්‍රහ්ම රාජයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ දේශනා කොට වදාලා. යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින්. යමෙක් බුදුන් සරණ ගියා නම් ඒ පුජ්‍යලයා කවදාවත් අපාය භූමියකට යන්නෙම නැහැ. පහාය මානුසන් දේහං, මේ මනුස්ස කයෙන් ප්‍රාණ වායුව ඉවත් වෙනවත් සමගම දේව කායං පරිපූර්ණසන්ති, සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා මේ බ්‍රහ්මයා දේශනා කළා. බ්‍රහ්මයා භාග්‍යතුන් වහන්සේ ළඟ සඳහන් කළා. පහාය මානුසන් දේහං, මනුස්ස කයෙන් ප්‍රාණ වායුව ඉක්ම යනවත් සමගම ඔහු සම්පූර්ණ කරනවා දෙව් පිරිස. ඒ කොහොම කෙනාද? භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනා. එහෙනම් සරණ යාම සම්පූර්ණ කරන්න පුළුවන් ශ්‍රද්ධා මාත්‍රයෙන් විතරයි. ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සරණ යන්න බැරුව යන නිසා මනාව බුදුන් සරණ යන පුජ්‍යලයා ළඟ ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා. එhmenan මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවය අපිට හිතන්න පුළුවන් මං ගාව තියෙනවා කියලා. අපි ගාව තියෙනවා කියලා හිතුවට අපි ගාව ශ්‍රද්ධාව නැහැ. අපි ගාව ශ්‍රද්ධාව නැතුව නෙමෙයි, අවශ්‍ය ප්‍රමාණයට නැහැ. ඒක අපිට ඕන වෙලාවට වෙනස් වෙන ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඒකනේ සිල් ආරක්ෂා කරනකොට දේශනා කළේ දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා පොරොන්දු වෙන්න කියලා. මාගේ ජීවිතේ නැති වුණත්, මාගේ ජීවිතේ නැති කලත් මා සමාදන් වෙලා ඉන්නවා නම් යම් සීලයක්, ඒ සීලය කවදාවත් කඩන්නේ නැහැ. එහෙමයි සිල් රකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙම නැති සීලය paludu සහිතයි, දෝෂ සහිතයි. සීලය ආරක්ෂා කරන්න ඕන ආකාර 8ක් පිළිබඳව විශාක උපෝසත සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මනාව පිරිසිදු වූ සීලය කොහොමද කියලා. සුදු රෙද්දක උපමාවක භාග්‍යතුන් වහන්සේ මේක හරි ලස්සනට පැහැදිලි කළා. ඊටාම පිරිසිදු සුදු රෙද්දක් තියෙනවා. හොඳටම සම්පූර්ණයි රෙද්ද, ඊටාම පිරිසිදුයි. හැබැයි මේ රෙද්දේ
කෙරවලෙන් ටිකක් ඉරිලා තියෙනවා. ඊටාම හොඳයි කෙරවලෙන් ටිකක් ඉරිලා තියෙනවා. ඒ නිසා මේක හොඳ නැත්තෙම නෙමෙයි. නමුත් කෙරවලත් ඉරිලා නොතිබ්බනම් වටිනාකම නිමා කරන්න බෑ. එහෙනම් සිල් තියෙනවා. නමුත් චුට්ටක් වෙනස් වෙලා. චුට්ටක් කැඩිලා. අපි කියමු අටසිල් ආරක්ෂා කරන කෙනෙක් නච්ච ගීත වාදිත විසූක දස්සන කියලා කරුණු ගානක් සඳහන් කරනවා. කොටසක් කැඩලා ගිහිල්ලා. එහෙනම් අගින් paludu වෙලා. සමහර වෙලාවට රෙද්ද හතර මුල්ලමත් එක්ක හොඳටම හොඳයි. මැද්දේ තියෙනවා ලපයක්. නමුත් මේක හොඳයි ලපේ නොතිබ්බනම් තවත් හොඳයි. සමහර වෙලාවට මේ කහට පැල්ලමක් වෙදීගෙන ගිහිල්ලා තියෙනවා. ඊටාම චූටි තිත් වලින් වෙදිලා තියෙන්නේ. නමුත් මේ රෙදි කැලේ ප්‍රයෝජනෙට ගන්න බැරි නෑ. නමුත් එහෙමත් නොතිබ්බනම් ඊටාම අගී. ඒ මොකවත් නැතුව හොඳටම තියෙන රෙදි කැල්ල හොඳයි. හැමතැනම ඉරිච්ච රෙදි කැල්ලෙන් ප්‍රයෝජනයක් ගන්නම බෑ. එහෙනම් අපිට හිතෙන වෙලාවට සිල් කැඩෙනවා නම් ඒ කියන්නේ අපි ගාව ශ්‍රද්ධාව ඇත්තෙම නෑ. ඒ හින්දායි දේශනා කළේ දිවි හිමියෙන් සිල් රකින්න කියලා. කවුරු හරි ඇවිල්ලා මගේ බෙල්ලට කඩුවක් තියලා බොරුවක් කිව්වේ නැත්තම් එහෙම නැත්තම් සතෙක් පෙන්නලා මේ සතා මැරුවේ නැත්තම් කූඹියෙක් පෙන්නලා මේ කූඹියා මැරුවේ නැත්තම් ඔබේ බෙල්ල කපනවා කියලා කිව්වොත් කමක් නැහැ. මේ කූඹියා මරන්න එකපාරක් ඇඟිල්ලෙන් පොඩි කරාම මට සංසාරේ ආත්ම කීයක පොඩි වෙවි මැරෙන්න සිද්ධ වෙයිද? මොහුගේ කඩුවෙන් බෙල්ල කැපුණොත් මේ ආත්මේ විතරයි මම මැරෙන්නේ. නමුත් මේ සතා පොඩි කෙරුවොත් මට ආත්ම ගණනාවක පොඩි වෙන්න සිද්ධ වෙනවා. ඒ අකුසලේ එපා. මේ ජීවිතේ මට නැති විචාරය කියලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සීලය වෙනුවෙන් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් සමහරලාට කෙනෙකුට මගේ බෙල්ල කපන්න පුළුවන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ නිවන මේ ලෝකේ පහළ වෙච්ච අනෙක් සියලුම ආගම් ශාස්ත්‍රවරු හැම කෙනෙක්ම මෝක්ෂයක් දේශනා කළා. ස්වර්ගයක් දේශනා කළා. එහෙ යන්නේ කොහොමද? ඒ හැම ශාසනයකම හැම දහමකම ඒ ස්වර්ගයට යන්නේ මරුණට පස්සේ. මරණින් පස්සේ හම්බ වෙන සනසීමක් පිළිබඳවයි දේශනා කරලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන ඒක හම්බ වෙන්නේ මරුණට පස්සේ නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවන හම්බ වෙන්නේ මේ ජීවිතෙන්ම හම්බ වෙනවා. මේ ජීවිතෙන්ම ප්‍රත්‍යක්ෂයි. මේ ජීවිතෙන්ම ප්‍රත්‍යක්ෂ කරලා අත්දකින්න පුළුවන් නිවනක් දේශනා කරපු ලෝක ධාතුවේ පහළ වෙච්ච එකම ශාස්ත්‍රවරයා සම්මා සම්බුද්ධ. ඒ සඳහා මොනවද අවශ්‍ය? මේ ජීවිතෙන්ම ඒ නිවන දකින්න. මේ ජීවිතෙන්ම ඒ සුවය විඳින්න. සම්දිට්ඨිකෝ. මේ ධර්මයේ ප්‍රතිඵල සාන්දෘෂ්ටිකයි. අස්පනා පිට දැක්ක හැකි. අකාලිකෝ. ඒක ලබන්න කාලයක් නැහැ. බාල කාලේ, තරුණ කාලේ, මධ්‍යම වයසේ, සැඳෑ සමයේ එහෙම කාලයක් නැහැ. අකාලිකෝ. කාලයක් නැහැ මේ ජීවිතෙන්ම දැක්ක හැකි මේ අස්පනා පිටම මොකක් කරන්න ඕනේද? එහිපස්සිකෝ. එන්නේ. ඇවිල්ලා බලන්න. ඇතුළට ඇවිල්ලා බලන්න. ධර්මයේ දිහා බලන්න එපා කියලා දේශනා කළා. අනුන්ගේ කරේ තියෙන පළඳනාවක් දිහා බලනවා වගේ ධර්මයේ දිහා බලන්න එපා. අනුන්ගේ කරේ තියෙන පළඳනාවත් හොඳයි. ඒක වටිනවා. නමුත් මම ඒක දිහාත් බලනවා. ඒක දිහා බැලුවට ඒක මගේ නෙමෙයිනේ. ඒ නිසා මට ඒකේ විශාල දැනුමක් අවබෝධයක් වටිනාකමක් මට නැහැ. ධර්මයේ දිහා බලන්න එපා කිව්වා එහෙම. පැත්තක තියෙන දෙයක් දිහා බලනවා වගේ බලන්න එපා. තමන්ගේ වගේ බලන්න. තමන් ළඟ තියෙනවා වගේ බලන්න. මේ ධහම තුල යම් කෙනෙක් හැසිරුණොත් එහි ප්‍රතිඵල ඔහුට නියතයි කියලා දැනගෙන බලන්න. ඒ නිසා ඇවිල්ලා බලන්න. එහිපස්සිකෝ. අකාලිකෝ කාලයක් නැහැ එහිපස්සිකෝ. ඇවිල්ලා බලන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ හැසිරෙන්න. භාග්‍යතුන් වහන්සේගේ පාරේ ගමන් කරන්න. පියාගේ භූමියේ හැසිරෙන එක හරීම ආරක්ෂා සහිතයි කියලා දේශනා කළා භාග්‍යතුන් වහන්සේ. පියාගේ භූමියේ හැසිරෙන එක හරීම ආරක්ෂා සහිතයි. කොතනද මේක දේශනා කළේ?
අර උපමාවක් පැහැදිලි කළා. කැට කුරුල්ලෙකුගේ උපමාවක්. මේ පොඩි කුරුල්ලෙක් කැට කුරුල්ලු කියලා කියන්නේ. ඒ කැට කුරුල්ලට කීවා එයාගේ තාත්තා පුතේ අපේ සීමාවෙන් ඔබට යන්න එපා කියලා. අපේ සීමාවෙන් ඔබට යන්න එපා. එහෙම වුණොත් උඹට කරදර වෙයි. නමුත් කුරුල්ලු පැටියා එයා ටිකක් ඉගිල්ලෙන්න පුළුවන් වයසට ඇවිල්ලා. තාත්තා කියපු දේ ඇහුවේ නෑ. මෙයා ඉගිල්ලෙන්න පටන් ගත්ත අහස පුරාම. උකුස්සෙක් දැක්ක විශාල උකුස්සෙක්. ආපු ගමන් මෙයා දැහැගත්තා. දැහැගෙන අරන් යනවා. දැන් කැටකුරුල්ල කියනවා තාත්තා කියපු දේ ඇහුවනම් මට මේක වෙන්නේ නෑ. තාත්තා කියපු දේ ඇහුවනම් මට මේක වෙන්නේ නෑ. ඒ වෙලාවේ කුරුල්ල ඇහුවා මොකද්ද ඔබේ තාත්තා කිව්වේ? මට තාත්තා කීවා මගේ සීමාවෙන් එහාට යන්න එපා කියලා. මම ඒක ඇහුවේ නෑ. ඒ හින්දා මං විනාශ වුණා. උඹේ තාත්තා ඉච්චර මිනිහෙක්ද? ඒ කියන්නේ උඹේ සීමාවට ගියොත් මං ඔබ අල්ලගන්නේ නැද්ද? පුළුවන් නම් යමන් බලන්න කියලා කිව්වා. ඇතෑරියා. මේ කැටකුරුළු හුඟක් ඉන්නේ මේ හී කැට උඩ. මෙයා ඇවිල්ලා එහෙම මෙහි කැටේ උඩ වැහුවා. දැන් මේ තමයි පියාගේ භූමිය. තාත්තා මෙතනින් එහාට යන්න එපා කිව්වනේ. දැන් මෙයා හී කැටේ උඩ ඉන්නකොට මෙයාට ඇහෙන උකුස් අයින්නවා. එයා වේගෙන් තටු දික් කරගෙන වේගෙන් මෙයා ගාවට එනවා. ඒ එන හඬ ඇහෙනවා. හඬ ලං වෙනකම් ඉඳලා මෙයා එකපාරම හී කැටිය ඇසට රිංගුවා. උකුස්සට ආපු වේගය පාලනය කරගන්න බැරුව ගියා. එයාගේ පපුව හී කැටිය වැදිලා එයා එතනම මැරිලා වැටුණා. තාත්තගේ භූමියේ හිටපු නිසා ඕනෑම බලවේගයක් පරාජය කරන්න පුළුවන්කම තිබුණා. මොන තරම් බලයේ ශක්තිය තිබුණා. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා පියාගේ භූමියෙන් එළියට යන්න එපා කියලා. මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ භූමිය? සතර සතිපට්ඨානයේ මත හරියටම සිහිය පිහිටවල ජීවත් වෙන්න මායාවේ පැත්තට යන්න එපා. එහෙනම් හරියටම සිහි තිබ්බනම් අපි අතින් කවදාවත් සිල් කැඩෙන්නේ නැහැ. අපි අතින් කවදාවත් ශ්‍රද්ධාව බිඳෙන්නේ නැහැ. එදාට මායාවට අපි ගොදුරු කරන්නත් බෑ. මෙන්න මේ කරුණු මනාව අවබෝධ කරලා ශ්‍රද්ධාව පිහිටවල උන්වහන්සේ කෙරෙහි පිහිටණ්ඩයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් නානාදි මුක්ති පිළිබඳව දන්නා නුවණ ඒ පුජ්‍යලයා පිළිබඳව සැබෑ තතු දැනගන්නා වූ හැකියාවෙන් භාග්‍යතුන් වහන්සේ යුක්තයි කියන කාරණාව පස්වෙනි තථාගත බලයයි. එහෙමනම් හතරවෙනි සහ පස්වෙනි තථාගත බලයන් දෙක අපි බොහොම කෙටියෙන් නමුත් මේ මොහොතේ සාකච්ඡා කරන්නට යෙදුණා. මේ කාරණා දෙකේ සඳහන් කරුණු කාරණාත් එක්ක අපිට බොහෝ කරුණු කාරණා හිතාගන්න, දැනගන්න, සොයන්න අවකාශ උදා වෙලා තියෙනවා. ඒ ඔස්සේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කරුණු දැනගෙන භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටවාගෙන බුදුන් සරණ යන ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් බවට පත් වෙන්න අපිට ජීවිතේ ගොඩනගන්න පුළුවන් වගේම මේ මහා ශ්‍රේෂ්ඨ වීරයන්න් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව පහදවන්න පුළුවන්, උපදවන්න පුළුවන් මේ වාගේ දැනුම් සම්භාරයකින් යුක්තයි නේද? අපි මේ සඳහන් කරන කරුණු ස්වල්පයමයි. මහා සාගරයෙන් ජල බිඳිත්තක් වාගේ මේ සඳහන් කරන කරුණ අන් සියල්ල මීට වඩා විශාලමයි, සංකීර්ණමයි.